ධර්මමයි මෙන් අධික මහිම ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි මහිම ඇති වංශ කුලයෙහි උපන්නා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ධර්මමයි මෙන් අධික මහිම ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි මුඛමණ්ඩල ශෝභන රූපෙන් සමස්තයන්ට ප්‍රිය වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ආත්මීක ශුද්ධවන්ත ශ්‍රියාවෙන් ශ්‍රේෂ්ඨාධිකාරයන්න්ට අධික ප්‍රිය වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි යුද වීර ප්‍රාක්‍රමෙන් රජුන්ගේ සතුට වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ආත්මීක සංග්‍රාම ප්‍රාක්‍රමෙන් රාජාති රජහත අධික සතුට වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි බුද්ධි ප්‍රඥාවෙන් ප්‍රථම සේවා සමුදාවට සේනාධිපති වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි දසදහස් සත්වයින් ආත්මීක සංග්‍රාමයට පමුණුවා මෝක්ෂ සේනාධිපති වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ක්‍රිස්තු සේවකයින්ට භෝජන පානාදියදී රක්ෂා කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි චංචල සිත් වූ ජීවිත පරිත්‍යාගීන් ධර්ම උපදේශයෙන් වෘද්ධ කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි මාර්කු මර්සලියානු යන සහෝදරින්ගේ සොඳ සිත් දැඩි කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ඔවුන්ගේ පියාවන තර්කලීනු හට දේවාගම උගන්වා කොර වූ අත්පාසුව කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි නීක්‍රෝස්තාදුගේ කුටුම්බයට අඩංගු සියල්ලනුත් අසලායවලුත් එක විටම දේවාගමට ගත්තා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි
සය අවුරුද්දක් ගොළුව සිටි ඔහුගේ ස්ත්‍රිය හට කතාවේ බලයදී දේව ස්තුති ප්‍රශංසා ගායනා කෙරෙව්වා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි කලාදිව්ගේ පුත්‍රයින් දෙදෙනාට ප්‍රසාද ස්නාපනය දෙවා කුෂ්ඨේනුත් මහෝදරයනුත් සුව කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ක්‍රෝමාසියු කියන ආණ්ඩුකාරයාගේ හන්දිවාතය සුව කර 200කට වැඩි වූ යක්ෂ රූප සුන් කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ඔහුගේ මුළු කුටුම්බයට දේව වේද එළිය පෙන්වා 16න් නිදහස් කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ක්‍රිස්තු ආගම නිසා අධික ධෛර්යයෙන් සංග්‍රාම කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි කිසි බයක් නැතුව දුෂ්ට නායක දියොක්ලේසියානු ඉදිරියේ ක්‍රිස්තුස් ස්වාමී දරුවන් ගැන දේශනා කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි අතිනෙස්ටුර දියොක්ලේසියානුගේ සංග්‍රාම තෙදවලට ගරු නොකළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ගසේ බැඳුම් කා විදුරු ලැබූ ඊතල ශී ශරීරේ මුළුමෙන් පිරී නොනැසී උන්නා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි විගස සුව ලබා ක්‍රූර දියොක්ලේසියානුගේ දුෂ්ටකම් වලට බියපත් නොවී ක්‍රිස්තුස් ස්වාමී දරුවන් ගැන දෙවනුවත් දේශනා කළා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි දඬු අදයට පත්වී ජීවිත පරිත්‍යාග වුණා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි අතිමුවා වූ ස්ථානයක භූමදාන වුණ නමුත් අධික වන්දනාමාන භූමදාන ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි මුළු ක්‍රිස්තියානි ලොවේදී ස්තුති වන්නා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි
සකල ලෙඩ පීඩාවලදී අඬගසන ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි සකල විද රෝග නිවාරණය කරන්නට වරම් ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි වසූරී ලෙඩ සුව කරන්නට අතිවල්ලභ වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ස්වර්ග ප්‍රකාශය ලොවට පෙන්වන්නට වරම් ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි අදර්ශනය වූ දේවදූතයන් දර්ශනය කර පෙන්වන්නට වරම් ලද්දා වූ ශුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි සකල දූතාග්‍ර දූතයන්ගේ නායක වූ ජේසුස් ස්වාමි දරුවන් මුළු ශක්තියෙන් අනුචාර කළා වූ සුද්ධ වූ සෙබස්තියා මුනින්ද්‍රේනි ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි අපට ක්ෂමා කළ මැනව ස්වාමීනි ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි අපේ ප්‍රාර්ථනා සමගාල මැනව ස්වාමීනි ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි අපට දාගන ස්වාමීනි
ක්‍රිස්තුමන්ගේ ශ්‍රී වාග්දාත්වලට අප හේතුවන්තයන් වන පිණිස शुद्ध सेलेस्तिया मुनिंद्रेनी अपनिसायाज्ञातल मेनव याक्ष्ञाकुरम्भ कार्बतया පිරුණු අනන්ත දයාබර සර්වේශ්වර වූ දෙවියනි ඔබගේ අති උත්කෘෂ්ඨ මේ කරවෝ ශුද්ධ සෙබස්තියන් මුනින්ද්‍රයා ඔබ නිසා වින්ද දුක් පත්‍රවයන් වහන්සේ බලා එතුමා වැගෑරුවාරු රුධිරය අපගේ ආත්ම ශරීරවලට ඖෂධයක් වන සැටියට අභිප්‍රාය වුණා නොවේද? එතුමන්ගේ පින් හේතුව බලා සිටින අප ආත්ම ලෙඩ කවර කලකත් නොදක ශරීරයට ඇතිවන වස්සූරියාදී වූ සකල රෝගවල් නිවාරණය කරනු පිණිස ඔබට යාඥා කරමු. මේ කීදේ අප ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. බ්‍රදර් සහෝදර සහෝදරනි දැන් අපි මේ උතුම් වූ ගහම්බීර වූ ශුද්ධ උන්වාන දිව්‍යාග්‍ය ආරම්භ කිරීම සඳහා ආරම්භක ගීතිකාවට සහභාගී වෙමු. සිතින් එක මුවින් හිතුතුමන් පසසමු ප්‍රේමයෙන් නිවසුමෙන් උබලයන් නගරමු හිමිනැති ප්‍රේමෙට මිස වෙන කවුරුදෝ සැලුණු හදවත් නිසල කෙරුමට හිතුතුමාට බැරි වේදෝ එක සිතින් එක මුවින් හිතුතුමන් පසසමු ප්‍රේමයෙන් නිවසුමෙන් දුබලයන් නගවමු ඉසිනගියවුන් එකතු කෙරුවේ හිතුතුම මිස වෙන කවුරුදෝ විදුණු පවුලක් නගා සිටුමට හිතුතුමට බැරි වේදෝ එක සිතින් එක මුවින් හිතුතුමන් පසසමු ප්‍රේමයෙන් නිවසුමෙන් දුබලයන් නගවමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියලු දෙනා සමග නිරන්තරයෙන්ම පවතිවා. ඔබ සමග පවතිවා. තේමාව අද සාමාන්‍ය සමයේ දෙවන ඉරු දිනයයි. මෙම මංගල්‍ය සමයේ තුන්වන දිනට අපි පැමිණ සිටිමු. අද අපගේ දිව්‍ය යාගයේ තේමාව වන්නේ අභියෝගයට කිතුණු පිළිතුරක් වන්නට මා යොමු කළ මැන සමිඳුනි. කිතුණු අප මරණය ජයගෙන උත්ථානය අත්දැක ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තම
දේවතාත්තාගේ කැමැත්ත ඉටු කිරීමට උන්වහන්සේට පැමිණි සෑම අභියෝගයක්ම ජයගත්තේ යාඥාව තුලිනි. නිතරම දෙවිපියාණන් සමග කතා කිරීම යාඥාවයි. එසේම කිතුණු අපිටද ජයගත යුතු අභියෝග මේ සමාජය තුල බොහෝ ඇත. යාඥාවේ ජීවිතයක් තුලින් අභියෝගයන්ට මුහුණ දීමට කිතුණු අප යොමු කළ මැන සමිඳුනි. පෞද්ගලිකකම අපගේ ජීවිතවලට එන කිතුණු අභියෝග මෙනෙහි කරමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ශක්තිය ඉල්ලමින් මෙම දිව්‍ය යාගයට බැති සිතින් සහභාගී වෙමු. ක්‍රිස්තුන් වහන්සේ තුළ මප්‍රියාදර සහෝදර සහෝදරණි, මනුෂ්‍යත්වය කියන කැඳවීම තුළ තවත් කැඳවීමක් හම්බෙලා තියෙනවා, කිතුණුවෙක් වෙන කැඳවීම. ඒ නිසා තමයි අද මෙනෙහි කරන මාතෘකාව කියන්නේ අභියෝගයනට කිතුණු පිළිතුරක් වන්න. සාමාන්‍ය මනුෂ්‍ය පිළිතුරක් නෙමේ, කිතුණු පිළිතුරක් වන්නට මා යොමු කළ මැන ස්වාමිනී කියලා. ඒ නිසා කිතුණුවන් විදිහට අපේ ඒ කිතුණු පිළිතුර මොකක්ද කියන එක මෙනෙහි කරන්නට, කල්පනා කරලා බලන්නට අවශ්‍ය කරන ශක්තිය දෙන්න කියලා මේ යාගය තුළදී වඩා විශ්වාසයෙන් යාඥා කරමු. ගරු පියතුමන් කිව්ව ආකාරයටම අපි මේ ලෙඩින් පසු වෙන කෙනා වෙනුවෙන් යාඥා කරමු. ඒ වගේ මේ යාගය ස්තුති යාගයක් වශයෙන් ඔප්පු කරන 5 දෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. අපගේ පෞද්ගලික වමනාකම් සෑම දෙයක් සමගම මේ යාගය උන්වහන්සේට පුද දෙමු. අපදින් වෙච්ච අඩුපාඩුකම් සිහි කරලා උන්වහන්සේගේ සමාවත් දයාවත් දුබල අපි හැමදෙනාටම දානය කරන්න කියලා මොහොතක් නිශ්ශබ්දව යාඥා කරමු. සියලු බලදිවයන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කර අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාබලන්නන් හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජානනි සියලු බල දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා
අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජන්ත පුත්‍රෝ ස්වාමිනී, ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනී, දේවාච බාලකයාණනි, පියාණන්ගේ පුත්‍රයාණනි, ලොවේ පව්වර්ණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්වර්ණ ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. සුදාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි, එකම සුදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය, එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය, එකම පරමෝත්මයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. ස්වර්ගයට හා පොළවට අධිපති දෙවි ස්වාමිනී, මෙලව මවා සුරකින්න දෙවි දානනි, වහන්සේගේ මහෝත්තම භාවය පස්සන ජනතාව වහන්සේට කරන අවනත අයදුමට සවන් යොමු කළ මැනව. අප ජීවිත කාලයේදී මෙලව සියලු ජනතාව සාමයෙන් පුරවාලනු මැනව. මිගිර වහන්සේ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් සදාහටම වැජපෙන් නාවුද රජකම් කරන්න නාවුද වහන්සේගේ පුත්‍රයන් හා අපගේද ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. කීම් සදා වාඩි වෙමු. පළමුවන දේව ප්‍රකාශනය උපදේශක හෙවත් සීරක් පොතෙන් ගත් පාඨයකි. සමිඳුන් හට ගරුබිය පාන ඔබ එතුමන්ගෙන් යහපත් දේ බලාපොරොත්තු වන්න. සදා ප්‍රීතියද දයාවද බලාපොරොත්තු වන්න. යටගිය පරම්පරාවන් ගැන සිතා බලන්න. සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබූ කවරෙක් ලැජ්ජාවට පත් වූයේද? එතුමන්ට ස්ථීර ලෙස ගරුබිය පෑ කවරෙක් අත්හරිනු ලැබුයේද? එතුමන්ගෙන් පිහිට පැතු කවරෙක් පිළිතුරු නොලැබ සිටියේද? සමිදානෝ අනුකම්පාසාගතය, දයාවන්තය, එතුමානෝ පව්කමා කර විපත් දවසේදී ගැලවීම දෙනසේක. අධෛර්යයට පත්වන්නන් හටද වීරිය නැති අයටද වන විපතක මහත. දෙබිඩි මාවතක පානගන පව්කරුවාටද එසේම සිදුවේ. විශ්වාසය නැති උදාසීන හෘදයටද වන විපතක මහත. මෙබඳු අයට ආරක්ෂාවක් නැත්තේය. සටනෙහි පරාජිත වූ ඔබට වන විපතක මහත. සමිඳුන් ඔබ බැලීමට වඩින විට ඔබ කුමක් කරන්නට යන්නෙහිද? සමිඳුන් හට ගරුබිය පාන්නෝ එතුමානන්ගේ අනට කීකරු නොවේ. එතුමන්ට ප්‍රේම කරන්නෝ එතුමන්ගේ මාර්ග ආරක්ෂා කරන්නෝය. සමිඳුන් හට ගරුබිය පාන්නෝ එතුමන් ප්‍රසන්න කිරීමට සොයන්නේය. එතුමන්ට ප්‍රේම කරන්නෝ එතුමන්ගේ ව්‍යවස්ථාවෙන් තෘප්තිය ලබා ගන්නෝය. සමිඳුන්ට ගරුබිය පාන්නෝ සූදානම් හෘදයක් ඇතිව සිටින්නෝය. ඔහු එතුමන් ඉදිරියෙහි යටහත් පහත් වන්නෝය. අපි මිනිසුන්ගේ අත්වලට නොව සමිඳුන්ගේ අත්වලට බාර වෙමු. එතුමන්ගේ තේජස යම්සේද එතුමන්ගේ කරුණාවත් එසේමය. දේව වාක්‍යයේසය.
දෙවියන් වහන්සේට සෝස්ත වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර මාගේ දෙවියනි ඔබේ කැමැත්තට මම ප්‍රිය කරමි. දෙවන දේව ප්‍රකාශනය පවුලතුමා විසින් කොරින්තුවන්ට ලියන ලද පළවන හසුරෙන් කොටසකි. ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහුද? ආහාර උදරය සඳහාය, උදරය ආහාර සඳහායයි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙකම නැති කරනසේක. තවද ශරීරය අනාවරණය පිණිස නොවේ. එය සමිදානන් වහන්සේ උදෙසාය. දෙවියන් වහන්සේ සමිදානන් වහන්සේ මරණයෙන් උත්ථාන කළසේක. ස්වකීය බලයෙන් අපත් උන්වහන්සේ උත්ථාන කරනසේක.
ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහුද? එසේනම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැරගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම්ද? එහෙත් සමිදානන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන්වහන්සේ සමග ඒකාත්ම වන්නේය. අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක්ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැරවය. එහෙත් අනාචාරය කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරයි. ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුල වැඩවසන ශුද්ධාත්මයන්ගේ මන්දිරය වෙන බව ඔබ නොදන්නහුද? ඔබ ඔබටම අයිති නැත. ඔබ මිලයකට ගතය වන්නහුය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත වේවා. සුපුවත් ජයනද ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණ පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළෙහින් ඔබට තුති පුදමි. හලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතෙව්තුමන් විසින් ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිම ලැබේවා. වරක් එක් පිනිසෙක් උන්වහන්සේ වෙත આવුත් ගුරුදේවේනි සදාතන ජීවනය ලැබුණුවස් මා කුමන යහපතක් කළ යුතුදැයි උන්වහන්සේගෙන් ඇසීය. උන්වහන්සේ උත්තර දෙමින් ඔබ යහපත ගැන මාගෙන් ਵਿਚාරන්නේ මන්ද? යහපත්ව සිටින්නේ එකම එක්කෙනෙකි. එහෙත් ඔබ ජීවනයට ඇතුළු වන්නට කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නයි ඔහුට වදාළසේක. කොයි ආඥාදයි ඔහු උන්වහන්සේගෙන් ඇසීය. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මිනී නොමරන්න, කාමිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියටද මවටද ගෞරව කරන්න, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවායයි වදාළසේක. තරුණයා කතා කරමින් මේ සියල්ලක්ම පිළිපැද්දෙමි. තව මට අඩු කිමෙක්දයි උන්වහන්සේගෙන ඇසීය. උන්වහන්සේ පිළිතුරු දෙමින් ඔබ සර්ව සම්පූර්ණ වන්නට කැමැත්තෙහි නම් ගොස් ඔබ සතු සියල්ල විකුණා නිලඳුන්ට දෙන්න. එවිට ස්වර්ගෙහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්නව මා අනුගාමී වන්නයි ඔහුට වදාළසේක. එහෙත් ඒ තරුණයා ඒකී මාසා දුම්නස් සිතින් යන්නට ගියේය. මන්ද ඔහු බොහෝ ධන සම්පත් ඇති කෙනෙකු වූ බැවිනි. සදන් වහන්සේගේ සුභාරංචිය එසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. අභියෝගයට කිතුණු පිළිතුරක් වන්නට මා යොමු කළ මැනව ස්වාමිනි. මං හිතුවා අදත් මගේ මෙනෙහි කිරීම ප්‍රශ්න 3කින් පටන් ගන්න ඕන කියලා. ප්‍රශ්න 3ක්.
පළවෙනි ප්‍රශ්නය තමයි මට දෙවියන් වහන්සේව මගේ ජීවිතයට තෝරා ගැනීමෙන් වටිනාකමක් තියෙනවා. දෙවියන්ව මගේ ජීවිතයට තෝරා ගැනීමෙන් මට වටිනාකමක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේට මා බලාපොරොත්තු වන ජීවිත වෙනසට මාව ගෙනියන්න පුළුවන්ද? මම බලාපොරොත්තු වෙන ජීවිත වෙනසක් ඒ වෙනසට මාව අරගෙන යන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්නේ. තෙවන ප්‍රශ්නය. ලෝකයේ මා ඉදිරියේ දිගහරින අභියෝගයට මාහට පිළිතුරක් වන්නට උන්වහන්සේට පුළුවන්. මම මේ තුන්වෙනි ප්‍රශ්නේ ආයේ කියනවා. ලෝකය මා ඉදිරියේ දිගහරින අභියෝගයකට මාහට පිළිතුරක් වන්නට උන්වහන්සේට පුළුවන්. සාරාංශ කරලා ගත්තොත් ආදර සහෝදර සහෝදරනි, දෙවියන්ට මට වටිනාකමක් ගේන්න පුළුවන්ද? දෙවියන්ට මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද? ඒ වගේම දෙවියන්ට මගේ ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න පුළුවන්ද කියන කාරණේ තමයි සරල භාෂාවෙන් මම ඔබගෙන් ප්‍රශ්න තුනක් විදිහට ඇහුවේ. එක්තරා විශ්වවිද්‍යාලයක් තුල මෙන්න මේ වගේ සිදුවීමක් වෙනවා. මේක වෙච්ච සත්‍ය සිදුවීමක් අපේ ලංකාවේ නෙමෙයි. හැබැයි එක්තරා විශ්වවිද්‍යාලයක කතෝලික ශිෂ්‍යයන්ට මනසට ඒ වගේම ඉගෙන ගන්න බාධා වෙන අයුරෙන් හුඟක් තාඩන පීඩන එල්ල කළා. වචනෙන්, සිතුවිලි වලින් සහ යන හැම තැනකම විශ්වවිද්‍යාලය තුල ක්‍රිස්තියානි දරුවන්ට ලොකු පීඩනයක් එල්ල කළා හිටපු අනිත් දරුවෝ පිරිස. ඒ දරුවෝ පිරිස ඇහුව ප්‍රශ්නයක් තමයි මම කියන්නේ කිතුණු දරුවන්ට අභියෝග කරපු දරුවෝ අහුව ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ. ඔබ දෙවියන්ව අදහන මෝඩයින් කියලා. මේ වාක්‍ය වැදගත්. ඔබ දෙවියන්ව අදහන මෝඩයින් කියලා මේ කතෝලික දරුවන්ට, ක්‍රිස්තියානි දරුවන්ට, අනිත් විශ්වවිද්‍යාලයේ දරුවන් චෝදනා එල්ල කරන්න උත්සාහ කළා. ඕක තමයි චෝදනා කරපු වාක්‍ය හරි සැකවින්. කිතුණු දරුවන් හිතුවා ක්‍රිස්තියානි දරුවන් හිතුවා කොහොමද පිළිතුරක් වෙන්නේ? ගහගෙන නෙමේ, මනසට වචනයෙන් සහ අත්දැකීමෙන් සහ ආදර්ශයෙන් කොහොමද අභියෝගයක් වෙන්න කියන එක ආදර සහෝදර සහෝදරනි මේ දරුවෝ පිරිස එකතු වෙලා කල්පනා කරා. පුංචි මීටිමක් එහෙම අරගෙන මොනවාද අපි කරන්න කියන එක කල්පනා කරා. අපි සාමාන්‍ය මේ තරුණ දරුවන් අතර තියෙනවා පුංචි රටාවක්. ඒ රටාව තමයි මුගක් හරි දෙයකට එකතු වෙද්දී ටී-ෂර්ට් එකක් ගහනවා. එහෙම නැත්නම් ටී-ෂර්ට් එකක් නිර්මාණය කරනවා අනන්‍යතාවයක් එක්ක. එනිසා මේ විශ්වවිද්‍යාලයේ සුළු පිරිසක් වෙච්ච මේ කතෝලික ක්‍රිස්තියානි දරු පිරිස තීරණය කළා ටී-ෂර්ට් එකක් හදනවා, නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරලා ඒ ටී-ෂර්ට් එකේ පිටිපස්සේ මෙන්න මෙහෙම වාක්‍යයක් අන්තර්ගත කරනවා කියලා. මම ඉංග්‍රීසියෙන් කියන ඊට පස්සේ ඔබට මම සිංහලෙන් කියන්නම්. We are fools for Christ. Whose fools are you? අපි දෙවියන් වෙනුවෙන් මෝඩයෝ. ඔබ කාගේ මෝඩයන්ද? පැහැදිලි වාක්‍ය. අපිට ප්‍රශ්නයක් නැහැ දෙවියෝ වෙනුවෙන් මෝඩයෝ වෙන එක. ඔබ එහෙම කියනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කාගේ මෝඩයින්ද? ඔබ කාගේ අතකොළු බවට පත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ මේ ටී-ෂර්ට් එකේ පිටිපස්සේ ගැහුවා. ලොකු අභියෝගයක්. බලපු හැම කෙනෙක්ටම පණිවිඩේ හරි ලස්සනට පැහැදිලි වුණා. ඔවුන් ගේන උත්සාහ කරපු පණිවිඩය. ආදර සහෝදර සහෝදරිනි, ඔබත් මාත් මෙනෙහි කරන දේව වචනයේ සෑම මොහොතකදීම අපිට අභියෝගයක් වෙන්න ඕන. ඒක මෙන්න මේ වගේ දෙයක්. කනස්සල්ලෙන් ඉන්න අයට දේව වචනය සැනසීමක් ගේන්න ඕන. සැනසීමෙන් මට ප්‍රශ්නයක් නෑ මම ඕකේ කියලා ඉන්න අයට කනස්සල්ලක් ජීවිතයට ගේන්න ඕන. දෙපැත්තම වෙන්න ඕන. අපි දෙවියෝ ඉස්සරහා හොඳයි කියලා කියාගන්න කෙනෙක් ඉන්නවනම් මට ප්‍රශ්නයක් නැහැ කියලා කියාගන්න කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක්ට දේව වචනය අභියෝග කරන්න ඕන. දේව වචනය තුලින් කනස්සල්ලක් ගේන්න ඕන. ඒ වගේම කනස්සල්ලෙන්
එපා වෙච්ච බිදුණු සිත් ඇති අයට දේව වචනය සැනසීමක් ගේන්න ඕන, ඊතරවීමක් ගේන්න ඕන ආදර සහෝදර සහෝදරනි. අද දවසවත් මම මෙනෙහි කරන්නේ මං හැඳින්වීමේ කිව්ව ආකාරයටම අභියෝගයනට කිතුණු පිළිතුරක් වන්නට මා යොමු කළ මැන ස්වාමීනි. නිකම් පිළිතුරක් නෙමේ, ක්‍රිස්තියානි පදනමක් එක්ක ක්‍රිස්තියානි ධර්මතාවයන් මත වටිනාකම් මත ශක්තිමත් වෙච්ච මනසක්, සිතුවිල්ලක්, බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන කෙනෙක්ගේ අත්දැකීමකට යන්න ඕන කියන එක තමයි අද ඔබත් මාත් මෙනෙහි කරන්නේ. අභියෝගයනට කිතුණු පිළිතුරක් වන්නට මා යොමු කළ මැනව ස්වාමිනී. අද පළවෙනි කියීමට ඔබ ඇහුම්කන් දුන්නා. හරිම ලස්සනයි. පළවෙනි කියවීමේ වාක්‍යයක් පාසා ගත්තාම දෙවියෝ අභියෝග කරනවා. අභියෝග කරන්නේ උන්වහන්සේව විශ්වාස කරන්න කියලා. උපදේශක ඇහමත් සිරාගේ පොත ආදර සහෝදර සහෝදරන් ලියලා තියෙන්නේ මුඛ පරම්පරාවෙන් ආපු අත්දැකීම් සමුදායක් එක්ක මිනිස්සු ජීවත් වෙච්ච ජීවමාන අත්දැකීම් රාශියක් පොතට පතට සමීප කරපු අත්දැකීමක් විදියට. තොර පැහැදිලි ජීවත් වෙච්ච ජීවමාන විශ්වාසයක් පොතකට පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ හරි පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. ඔබ ඇහුම්කන් දුන්නා මට විශ්වාසයි. වාක්‍යයක් කියනවා එදා ඉඳලා දෙවියන් විශ්වාස කරපු කිසි කෙනෙක්ට ලැජ්ජාවේ අත්දැකීමක් හම්බුනේ නැහැ කියලා. ඒක තමයි බයිබල් ඉතිහාසයේ ඉඳලා අපිට දැක්ක අපිට හම්බෙන චරිතයන් වල තියෙන අතුලාන්ත කතාව. එනිසා දෙවියන්ව විශ්වාස කරන්න පිළිතුර තියෙන්නේ උන්වහන්සේ ළඟ. මම ඔබට කිව්ව වාක්‍ය තුන ආයෙ මතක් කරන්නම්. වටිනාකම, ජීවිත වෙනස පිළිතුර තියෙන්නේ උන්වහන්සේ ළඟ පමණයි. අපි හොයන පිළිතුරු తాවකාලිකව ගන්න පිළිතුරු පමණක් බවට පත් වෙනවා ආදර සහෝදර සහෝදරනි. අභියෝග මොනවද ක්‍රිස්තියානි අපිට තියෙන්නේ ප්‍රශ්නේ අහන්න ඕන. මොකද අපි මෙනෙහි කරන්නේ මොන වගේ අභියෝගයන් වලට කිතුණු පිළිතුරක් වන්නට අපිට අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණේ. අභියෝගයන් මොනවද අද දවසේ ඔබටත් මටත් තියෙන. අභියෝගයක් තියෙන්න එපැයි. එහෙම නැත්නම් අපි කිතුණු පිළිතුරක් වන්නට බැහැනේ. අදත් දවසේ ඔබටත් මටත් අභියෝග රාශියක් තියෙනවා. සමහර අභියෝග අපේ අස්පනා අපිටම පේන අභියෝග, සමහර අභියෝග තියෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් සමාජයේ රැල්ල තමයි ඒ අභියෝග. මම මේ විදිහට ඔබටත් මටත් තියෙන අභියෝග ගොනු කරන්න උත්සාහ කළා. ආදර සහෝදර සහෝදරනි, ඔබත් මා ජීවත් වෙන සමාජය මෙන්න මේ වචනේ සමාජයක්. පාවිච්චියේ සමාජයක්. ඒ කියන්නේ හැම දෙයක්ම පාවිච්චි කරලා විසි කරන සමාජයක්. ඕනම තැනක එහෙමයි වෙන්නේ. වටිනාකම් කියන ඒවත් එහෙමයි. මිනිස්සු විශ්වාස කරන යහපත කියන එකත් එහෙමයි. ගත්තා, මිලදී ගත්තා, වටිනාකමක් ගෙනාවා, මිල වටිනාකමක් ගෙනාවා, විසි කළා. ඒක තමයි පළවෙනි අභියෝගය. එතකොට මම දෙවියන්වත් විකුණන් කන්න මනසෙන් හිතන කෙනෙක්ද? දෙවියන්ටත් මිලක් මම නියම කරන කෙනෙක්ද? මම මේ වාක්‍ය එහෙම කිව්වට ආදර සහෝදර සහෝදරනි, ඒ වාක්‍ය අපිට පේන්නේ නැති ගැඹුරක් තියෙනවා. මම දෙවියන්වත් මගේ අවශ්‍යතාවයන් සඳහා, මගේ ඌමනාවන් ඉටු කර ගැනීම සඳහා මිලක් දීලා රයිට්. මම ඔබ වහන්සේට මිලක් දෙනවා. ඒ මිල අනුව මම ඔබ වහන්සේව ගන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන දේවල් මට දෙන්න. දෙවියන්ට මිලක් දෙන සමාජයක්, දෙවියන්ව පාවිච්චි කරන සමාජයක් අද තියෙනවා. දෙවියෝ අපිව කවදාකවත් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපි දෙවියන්ව පාවිච්චි කරනවා අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් සඳහා. ඒකයි මම කිව්වේ දෙවියන්ටත් පුළුවන් නම් මිලක් දීලා දෙවියන්වත් මිලදී ගන්න සමාජයක් තමයි අද ඔබත් මාත් ඉස්සරහා තියෙන ආදර සහෝදර සහෝදරනි. ඒ වගේම තමයි මිනිස්සු හිතනවා තාක්ෂණය තමයි ජීවිතයේ ඉහළම ප්‍රතිලාභය කියලා. තාක්ෂණය මිනිස්සු ගිය දුර ආදර සහෝදර සහෝදරනි හිතන්න බැරි පුළුල් දුරක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ට වැරදුනෙත් ඔතන. මිනිස්සු දෙවියන්ව එපා කියලා, දෙවියෝ නැහැ කියලා, දෙවියෝ අවශ්‍ය නැහැ කියලා අපේ දැනුමට, බුද්ධියට, තර්කයට
මුල් තැන දීලා ලොකු නිෂ්පාදන කරද්දී ලොකු විද්‍යාත්මක සොයා ගැනීම කරද්දී මිනිස්සු ඒ මත සන්තෝෂ වෙද්දී මිනිස්සු ඒ මත පමණක් තමන්ගේ යැපීම තීරණය කරද්දී ආදර සහෝදර සහෝදරනි මිනිස්සුන්ට අමතක වෙනවා දෙවියෝ කවුද දෙවියෝ මගේ ජීවිතේ කොතනද ඉන්න කියන කාරණේ මිනිස්සු හරි පහසුවෙන් අමතක කරලා තියෙනවා මිනිස්සුන්ගේ දැනුමට අභියෝග කළා දෙවියෝ හැමදාමත් කියවලා බලන්න කොරින්ති සංඝයට ලිපිය මෙන්න මෙහෙම හරි ලස්සන අදහසක් සඳහන් කරනවා උන්වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය මෙන්න මෙහෙම දෙයක් කියනවා ප්‍රලාපයක් කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි දුබලකමයයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි ඒ වගේ 27 වෙනි වාක්‍ය මෙන්න මෙහෙම දෙයක් කියනවා මෙන්න මේකත් අපිට වැදගත් එහෙත් ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකමිම්ම අනුව මෝඩයයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත්සේක එමෙන්ම බලවතුන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකමිම්ම අනුව දුබලයයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත්සේක ලෝකයා අගය කොට සලකන දේ නැති කරන පිණිස දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන දේ හෙලා දකින දේ එමෙන්ම වැදගැම්මකට නැතයි සලකන දේ තෝරා ගත්සේක මේ කොරින්ති සංඝයට ලිපියේ ලියලා තියෙන මිනිස්සුන්ට හිතන්න අදහසක් ඉතුරු කරන හරිම ලස්සන වාක්‍යයක්. ආදර සහෝදර සහෝදරනි ඔබත් මාත් මේ ඉන්න කාලය මිනිස්සු විද්‍යාඥයන් හුඟක් විශ්වාස කළා අපිට දෙවියෝ අවශ්‍ය නැහැ කියලා. ඔබට මතක නම් ස්ටීව් හොප්කින්සන් කියන නිගාමී විචාරකයා නිගාමී ඒ විද්‍යාඥයා අවසානයේ මැරෙද්දි මෙන්න මෙහෙම දෙයක් කියලා තමයි පාප් වහන්සේ ඉස්සරහා මැරුණේ. පාප් වහන්සේ ඉස්සරහා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ? ඔබ මම යන්න ඕන තැන මට ඉස්සෙල්ලා හිතෙන් මනසෙන් ඔබ ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මං වෙනුවෙන් යාඥා කරන්න මටත් ඒ තැනට යන්න පුළුවන් වෙන්න කියලා. මිනිස්සු කොච්චර මනසෙන් ශක්තිමත් වුණත් මිනිස්සු කොච්චර බලවත් වුණත් අන්තිමට මිනිස්සු මැරෙන්නේ අනේ දෙයියනේ කියලා. Oh my god කියලා තමයි මිනිස්සු මැරෙන්නේ. ආදර සහෝදර සහෝදරනි දෙවැනි අභියෝගය තමයි අපි තාක්ෂණයේ මත හිතන්නේ නැති විදියට යැපීමක් ඇති කරගෙන ඉන්න පිරිසක්. දෙවියෝ අභියෝග කළා මේ මාස කිහිපය තුල ස්වභාව ධර්මයට එහා ගිය දෙවියන් නිර්මාණය කරපු ස්වභාව ධර්මයට එහා ගිය නීතියක් මිනිස්සුන්ට නැහැ. මිනිස්සු කොච්චර දැනුමෙන් තාක්ෂණයෙන් අගතැම්පත් වුණත් මිනිස්සුන්ව සතේට බැස්සුවා. මිනිස්සුන්ට කර කියාගත නොහැකි තත්ත්වයට ස්වභාව ධර්මය විසින්ම දෙවියන්ගේ අරමුණ ඉටු කළා. එක එක පුද්ගලයා එක එක විදිහට මේක නිර්වචනය කරන්න පුළුවන්. දෙවියෝ දඩුවම් දීලා දෙවියන්ට අපිව පේන්නේ නැද්ද කියලා මිනිස්සු ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ ඇතුළාන්තය තියෙන ආදර සහෝදර සහෝදරනි අපි විශ්වාස කරන දෙයට දෙවියෝ නිරන්තරයෙන්ම අභියෝග කරපු අත්දැකීමක්. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරනි අද හැම දෙයක්ම සාපේක්ෂයි. මම මේ වචන ටිකක් බරපතල වැටෙනා සරල කරලා කියන්නම්. ඒක මෙන්න මේ වගේ දෙයක්. ඔයාට හරි දේ මට වැරදි. ඔයාට වැරදි දේ මට හරියන්න පුළුවන්. සදාචාරය, වටිනාකම්, යහපත් දේවල් වල ස්ටෑන්ඩඩ්ස් නැහැ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මේක හරි, තව කෙනෙක්ට වැරදි වෙන්න පුළුවන්. ස්ථීර වටිනාකම් කියන දෙයක් අද ලෝකේ නැහැ. නැතිවට වැඩිය මිනිස්සු කැමති නෑ ස්ථීර වටිනාකම් තියනව කියලා හිතන්න. එතකොට මොකද දන්නවද වෙන්නේ? මිනිස්සු නොදැනුවත්වම තමන්ගේ දේවල් කරගන්න බැරි වෙනවා. තමාට හොඳයි කියන දේ තමන්ට කරන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒක තමයි නිදහස කියලා මිනිස්සු අර්ථකථනය කරන්නේ. ආදර සහෝදර සහෝදරනි. ඒ වගේ පසුබිමක් තමයි තෙවන අභියෝගය. අපි දන්නේ නැතුව අපිට තේරෙන්නේ තෙවන අභියෝගය තමයි අපිට වටිනාකම්, ගුරුහරුකම්, යහපත් දේවල් වැඩක් නැහැ. ඒවා තිබ්බත් එකයි නැතත් එකයි මගේ අරමුණයි වැදගත් වෙන්නේ. හතරවෙනි අභියෝගය තමයි ආදර සහෝදර සහෝදරනි අපි හැමදෙනාම හොයන්නේ
අපේ අරමුණ වෙන්නේ මම තනියම කොහොමද සාර්ථක වෙන්නේ? හොඳට හිතලා බලන්න අපි පොඩි කාලේ ඉඳන් දරුවන්ට උගන්වන්නේ තෝක නෙමේද? පන්තියේ පළවෙනියා වෙන්න ඕන. එහෙම පළවෙනියා වෙන එක මහන්සි වෙලා වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් දෙන අදහස තමයි හැමතිස්සෙම ඔයා කොහොම හරි පළවෙනියා වෙලා පෙන්වන්න ඕන. ඔයා කොහොම හරි ශිෂ්‍යත්වයට පාස් වෙන්න ඕන. ඔයා කොහොම හරි ඒ 9ක් ගන්න ඕන. මට මතකයි අවුරුදු 6කට වගේ ඉස්සෙල්ලා මම හිටිය පළවෙනි මීසමේ ආදර සහෝදර සඳ මම YCS සමාජයේ දරුවන් එක්ක උගක් සම්බන්ධලා වැඩ කළා. එක ළමයෙක් මට කිව්ව කතාවක්. ඒ ළමයා මට අඬමින් කිව්වා "ෆාදර් මම මේ කියන්නේ මට අවුරුදු 6කට ඉස්සෙල්ලා මේ කන් දෙකෙන් අහලා මමත් හුඟක් සංවේදීච්ච අවස්ථාවක් ගැන කතාවක්. මට ෆාදර් A8යි B1යි තියෙන්නේ. හැබැයි අම්මවත් තාත්තවත් සන්තෝෂ කරන්න බෑ ෆාදර් මට B1ක් ආවා කියලා මේ විෂයට තාත්තා අම්මා මාව ගණන් ගන්නයි තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ෆාදර් මම මොනවද කරන්න කියන ප්‍රශ්නේ මේ දරුවා ඇහුවා. ආදර සහෝදර සහෝදරනි ඔබත් මාත් ඉන්න සමාජයේ වටිනාකම් කියන දේවල් හරි ඉක්මනින් නැති වෙන සමාජයක්. ඒ වගේම තමයි අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගුරු දෙගුරුන් ඒ කියන කට්ටිය වැදගත්කමක් නැහැ. වැදගත් වෙන්නේ මගේ ගමන. මම කොහොම හරි ආත්මාර්ථකාමීව මම යන්න ඕන තැනට යන්න අවශ්‍යයි කියන මනසෙන් ඒ වගේම අරමුණක් එක්ක ඇති කරගෙන තියෙනවා. මට මතකයි මීට වසර 4කට ඉස්සෙල්ලා මට කෙනෙක් කිව්වා ෆාදර් මාත් එක්ක කෙනෙක් බලන්න යන්න පුළුවන්ද කියලා. පුංචි කතාවක් මට කිව්වා එහෙම යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මොකක්ද වෙන්න ඕනේ කියලා මං ඇහුවා. ෆාදර් වයසක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මට දිව්‍ය සප්සාද වහන්සේ දෙන්න යන්න වහන්සේට මාත් එක්ක එන්න පුළුවන්ද කියලා කෙනෙක් මගෙන් ඇහුවා. මම කිව්වා හරි මම එන්නම් කියලා. කොළඹ ප්‍රදේශයේ ආදර සහෝදර සහෝදරනි එක්තරා නර්සිං හෝම් එකක් ඒක හොස්පිටල් එකක් වගේ නර්සිං හෝම් එකක් අපි එහෙම කියමුකෝ. මේ නර්සිං හෝම් එකට මට තාමත් මතකයි ඒ අම්මා හිටිය කාමරයේ අංකය උඩින් ගහලා තිබා 21. මම මට කතා කරපු එක්කෙනත් එක්ක මම හිටිය තැන ඉඳන් වැඩි දුරක් තිබ්බේ නැහැ. මම ගියාම මට මතකයි තාම මේ කාමරේ ඇතුළේ තිබ්බ පරිසරය. පුංචි කාමරයක්. මෙතන ඉන්න වැඩි හිටියෝ දන්නවා ඇති ඔය සූට් කේස් වගේ ට්‍රංක පෙට්ටි කියලා කියන්නේ ඉස්සර. ඒ වගේ පරණ සූට් කේස් පෙට්ටි 3ක් තිබ්බා එක පැත්තකින්. ඇඳ එහා පැත්තෙන් තිබ්බා. ඇඳට පැත්තකින් තිබ්බා පුංචි ස්ටූල් එකක්. ස්ටූල් එකේ මම දැක්කා යාඥා පොත් 10කට වැඩිය මෙහෙම ගොඩ ගහලා තිබ්බා. ඒ වගේම ලස්සන සුරුවම් කිහිපයකුත් ඔය ස්ටූල් එක උඩ තිබ්බා. මට මතකයි හරි දයාන්විතව මේ අම්මා මමයි මේ පුද්ගලයායි ගියාම ෆාදර් යාඥා කර හිටියේ ඔය යාඥා පොතකින් එකක් යාඥා කර හිටියේ. ඒ අම්මා නැගිටලා මෙන්න මෙහෙම හරි ලයාන්විතව කිව්වා ෆාදර් මට තාමත් මතකයි මම මේ වචනේ ඔබත් එක්ක කියද්දි මට යම්ම මතක් වෙනවා. ෆාදර් ලස්සන හිනාවක් එක්ක එහෙම කිව්වා ෆාදර් කියලා කිව්වා. මම ඒ අම්මා එක්ක දිවසප්සාද වහන්සේ දීලා මම කතා කළා. මං හිතුවා මගේ පූජකත්වර ජීවිතේ මට හම්බෙච්ච ලස්සනම අත්දැකීමක් කියලා ආදර සහෝදර සහෝදරින්. ඒ අත්දැකීම තමයි අම්මා කිව්වා ෆාදර් මම ළමයි 3 දෙනෙක් හැදුවා. එක ළමයෙක්වත් ලංකාවේ දැන්නන් නැහැ. මම මේ ඉන නර්සිං හෝම් එකට මාව බලා ගන්න යම්කිසි මුදලක් මේ දරුවෝ එවනවා. හැබැයි ෆාදර් මගේ මහත්තයා නැති වෙච්ච දවස් ඉඳලා මම කවදාක්වත් මගේ මුණුපුරු මිනිපිරියෝ දැකලා නැහැ. මගේ දරුවන්ව දැකලා නැහැ ෆාදර් කියලා. හැබැයි මේ අම්මා කලකිරුණේ නැහැ ආදර සහෝදර සහෝදරනි දරුවෝ විදේශගත වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන එක ගැන. හැබැයි අම්මා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ඒ දේ මෙතන ඉන්න හැම දෙමව්පියෙක්ම ගෙදර අරන් යන්න ඔබේ දරුවන්ට ඔබ දෙන ජීවිත අත්දැකීමත් එක්ක. මොකද්ද කිව්වේ? ෆාදර් මට හරි සන්තෝසයි මගේ දරුවෝ හොඳ තැන්වල අද ඉන්න එක ගැන. හැබැයි ෆාදර් මට පුංචි දෙයක් තියෙනවා මම තාමත් කලකිරෙන. ඒක තමයි මම ඒ දරුවන්ගේ මාව හැමදිනාටම පේන නිසා මං කියන්නම් ඒ දරුවන්ගේ මට මෙතන හදන්න පුළුවන් වුණා කිව්වා. මට මෙතන හදන්න බැරුව ගියා කිව්වා.
මට මනස බුද්ධිය හදන්න පුළුවන් වුණා කිව්වා. හැබැයි හදවත හදන්න බැරුව ගියා කිව්වා. ආදර සහෝදර සහෝදරනි මට තා පුංචි අත්දැකීමක් මතක් වෙනවා. මම හිටිය විද්‍යාලයක මට හම්බෙනවා ඔබේ දරුවෝ දන්නේ නැති නිසා මට ඒ අත්දැකීමත් එක්ක බෙදා ගන්න පුළුවන්. පන්ති බාර ගුරුතුමිය දරුවෙක්ව ගේනවා. ගැහැණු දරුවෙක්. මේ ගැහැණු දරුවා මගේ ඔෆිස් එකට එනවා ටීචර්ත් එක්ක. ටීචර් මට ලොකු විස්තරයක් කියනවා. මේ කතාව ටිකක් ලොකු කතාවක්. මම ඒක ඔබට අදාළ වෙන විදියට කියන්නම්. ටීචර් මට හුඟක් දේවල් කියනවා මේ දරුවා ගැන. මම මොනවාද කියලා කියන්නම් කතාව ඉස්සරහට යද්දි. මගේ ඉස්සරහා මේ දරුවා ඉඳන් හිටියා. මම ඒ දරුවගෙන් ඇහුවා පුතේ ඔයාගේ නම මොකක්ද කියලා. පුතේ ඔයා කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මම ඒ වෙද්දී දරුවගේ බොහෝ විස්තර දැනන් හිටියා. මට වචනයක්වත් කිව්වේ නෑ ආදර සහෝදර සහෝදරනි. ඒ දරුවා අත මේස උඩ තියාගෙන බිම බලාගෙන හිටියා. මං තීරණය කළා ඊට පස්සේ ඒ ක්ලාස් ටීචර්ත් එක්ක සහ තව පැවිදි සොහිරියක් එක්ක මේ දරුවගේ ගෙදර යන්න ඕන කියලා. කොහොම හරි දෙවියන් වහන්සේ හරි බල සම්පන්නව අපි අතර වැඩ සිටිනවා කියන එක මට එදා ගියාට පස්සේ දැනුණා. මේ කතාව මම කෙටි කරලා කියන්නම්. අදර සහෝදර සහෝදරී මම ගෙදර ගියාට පස්සේ මං ක්ලාස් ටීචර්ත් එක්ක දරුවා ඉන්න කාමරයට යන්න කියලා මට දැනුණා යන්න අත්‍යවශ්‍යයි කියලා. කාමරයට යන ඉස්සරහා ගහලා තිබ්බා මෙන්න මෙහෙම වාක්‍යයක්. This is private property, do not enter. මේක පෞද්ගලික දේපලක්, මේක ඇතුළට කාටවත් යන්න අවසර නැහැ. කොමාරි අමාරුවෙන් දරුවව කැමති කරගෙන කාමරය ඇතුළට ගියා. ටීචර්යි මමයි දරුවයි. මම පුළුවන් තරම් උත්සාහ කළා දරුවට ආදරෙන් කතා කරන්න. ටීචර්ත් මාත් එක්ක හිටිය නිසා මගේ උත්සාහය සාර්ථක වුණා කියලා හිතුණා. ආදර සහෝදර සහෝදරනි මේ දරුවා ජීවිතේ අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන එක්තරා තැනක හිර වෙලා ඉන්නවා. ඒක තමයි අද සමාජයේ හුඟක් පුද්ගලයෝ ළමයි තරුණ තරුණියෝ මේ වචනේ මෙහෙම පාවිච්චි කරලා කමක් නැහැ. ආදරය, කරුණාව, දයාව, අවදානය හිඟා කන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ආදර සහෝදර සහෝදරනි හුඟා කාලයක් මේ ටීචර්ත් මමත් සහ පැවිදි සොයුරියත් උගාක් උත්සාහ කළා මේ දරුවව මනසින් ආදරය කරන තැනකට ගේන්න, මනසින් වෛර කරන නෙමේ ආශිර්වාදයක් ගේන තැනකට ගේන්න. මේ දරුවා සියදිවි හානි කරගන්නත් ගිය අවස්ථා කිහිපයකම. හැබැයි දේව ආශිර්වාදයෙන් මේ දරුවා අද සාමාන්‍ය හොඳ දරුවෙක් විදියට පාසලේ වැඩ කටයුතු කරන් යනවා. මම මේ දරුවෝ වෙනුවෙන් තාමත් යාඥා කරනවා මගේ පෞද්ගලික යාඥා තුල. ආදර සහෝදර සහෝදරනි මට දැන් මාසයකට වගේ ඉස්සෙල්ලා මේ දරුවා දුරකථන ඇමතුමක් දුන්නා. දුන්නාට පස්සේ මං කිව්වා පුතේ කොහොමද? හොඳින් ඉන්නවද? දැන් දරුවා කතා කරනවා. "ඔව් ෆාදර්. හොඳින් ඉන්නවා." "ෆාදර් කොහොමද?" කියලා මම ඇහුවා. මං කිව්වා හොඳින් ඉන්නවා පුතේ. මං ඊට පස්සේ අන්තිමට මේ දරුවාට කිව්වා මෙන්න මෙහෙම දෙයක්. "පුතේ ඔයා හොඳට ඉගෙනගෙන කවදා හරි හොඳ තැනකට එන්න ඕන. එහෙම ආපු දවසට මං අනිවාර්යෙන්ම ඔයා ගැන සන්තෝෂ වෙනවා" කියලා කිව්වා. ආදර සහෝදර සහෝදරනි මේ හැම දෙයකින්ම කියන්නේ අපිට පේන නොපෙනෙන පැහැදිලි අභියෝගයන් තියෙනවා අපේ ජීවිතයට මුහුණ දෙන්න. ඒ නිසා මේ අභියෝග දාමයම අපිට උගන්වන පුංචි පාඩමක්. මම කතෝලිකයෙක් විදිහට, ක්‍රිස්තියානි විශ්වාස කරන කෙනෙක් විදිහට මම කොතනද ඉන්නේ? මං ඉස්සලා ආව ප්‍රශ්න තුන ආයෙ මතක් කරනවා. දෙවියන්ට මගේ ජීවිතයට වටිනාකමක් ගේන්න පුළුවන්. මගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මගේ දෙවියන්ට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මගේ ප්‍රශ්නවලට පිළිතුරක් ගේන්න උන්වහන්සේට පුළුවන්ද?
ආදර සහෝදර සහෝදරනි ඔබත් මාත් කල්පනා කරලා බලමු මේ ඔබත් එක්ක බෙදාගත්තේ අපි දකින්න නොදකින්න අභියෝග කිහිපයක්. ඒ නිසා මේ හැම අභියෝගයක් තුලම මට දෙවියන්ව විශ්වාස කරන්න පුළුවන්ද? මට දෙවියෝ මාත් එක්ක ඉන්නවා කියලා හැඟීමක්, දැනීමක්, අත්දැකීමක් ඇති කරගන්න පුළුවන්ද කියන කාරණේ ආන්න ඕන. විශේෂ ආකාරයෙන් යාඥා කරමු. බාහිරය හැමතිස්සෙම ආටෝපයක් තුල හොඳට පොලිෂ් කරලා ජීවත් වෙන සමාජයක ඉන්න ඔබටත් මටත් ආදර්ශයක් ගන්න බොහෝ දේවල් අද නැහැ. සමහර වෙලාවට දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණ තරුණියන්ට ආදර්ශයක් ගන්න බොහෝ දේවල් ටීවී එකේ තියෙනවා කියලා, ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල තියෙනවා කියලා, කතා කරන දේවල් වල තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි ඒ හැම දෙයක්ම හරිම සරලව කියනවා නම් අපිව දෙවියන් ළඟට අරගෙන යන්නේ. දෙවියන්ගේ දේවලුත් අරගෙන මාකට් කරන සමාජයක් ඉන්නේ. ඒ නිසා අපි හිතලා බලමු ඔබගෙත් මගෙත් විශ්වාසය, බලාපොරොත්තුව, ඇදහිල්ල ක්‍රිස්තියානිකරුවෙක් විදියට දෙවියන් ළඟද තියලා තියෙන්නේ කියන කාරණය අපි අහමු. ඒකට පිළිතුරක් අද දවසේ පෞද්ගලිකව ඔබ ඔබට දෙන්න මා මට දෙන්න උත්සාහ කරනවා. මේ සෑම ආශිර්වාදයක් මිල්ලලා මේ යාගය තුළදී වඩා විශ්වාසයෙන් අපි යාඥා කරමු. ආකැමති මේ මෙනෙහි කිරීම අවසන් කරන්නට මේකින අදහස් කීපෙන්. මා කිසිදා පැරදී නැත. දිනුවා හෝ ඉගෙන ගත්තා පමණකි. එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩලා. පායන කාලෙට වැස්සට ආදරය කරන මිනිස්සු වැස්ස ලැබුණට පස්සේ අවුවට ආදරය කරන්න පෙළඹෙනවා. මුලදී විශේෂ වූ සෑම දෙයක්ම කාලයාගේ ඇවෑමෙන් හරිම හරි සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. අපි සියලු දෙනාම නැගිට අපේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ චන්ත පුත්‍ර ආනන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලක පෙර යන්ගෙන් ජන්තුසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේන ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජන්තුත්මෝන් නොලැබ පියනන් වහන්සේ සමග එකම භාවයක් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අපෝදේ සාද පගලේමුදේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. සුද්ධාත්මයන් වහන්සේ යාන් භාවයෙන් කන්නේ මරියාවගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යවසේක. තවද උන්වහන්සේ අපෝදේසා පොන්සියෝ පිලාත් යටතේ ක්‍රිස්තුස්ගෙන් ලැබ මරණේ වේදනාමිද උකුත් වී තැන්පත් කර ලැබුසේක. ශුද්ධෝලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථානසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන හා පුත්‍රයන් වහන්සේගෙන හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපෝස්තලයන්ගෙන් පැවත එන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුවෙන්ගේ නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි අපගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාඥා කරමු. විශ්වාසකින්ගේ යාඥා. විශ්වාසීන්ගේ ඇදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව.
ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව ආදර දේවයාණනි ඔබගේ මිදිවනේ සේවය කිරීමට කැපවී සිටින සුදතුම් පියාණන් ඇතුළු සියලුම පූජා ප්‍රසාදිවරුන් කන්‍යා සොහොයුරියන් සහෝදරතුමන් ඇතුළු ගිහි සියලු දෙනාවම ආශිර්වාද කර ඔවුන්ගේ කැඳවීම නිසලස අවබෝධ කරගෙන ජනතාව වෙනුවෙන් අවංකව කැපවීමට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව දේවයාණනි අද දින මෙම දිව්‍යයාගය සංවිධානය කරන තුන්වන් නුවණ කොට්ටාසේ සියලුම පවුල් ආශිර්වාද කර එම නුවණ කොට්ටාශය තුල එකමුතුව වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය මෙම පවුල්වලට ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව ආදර දේවයාණනි මුල් ලෝකයෙන් පැතිරී යන මෙම වසංගත තත්ත්වය තුල ජනතාවට තමන්ගේ ජීවිතවල මනස්තාප වීම ඇති කර තම ජීවිත වෙනස් කර ගැනීමට ඔබ වහන්සේ කරුණාව අප වෙත දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව ආදර ජේසුනි දිනෙන් දින මෙම සමාජයේ තිබෙන යහපත් ක්‍රියාකාරකම් නිසා ඔබ වහන්සේගෙන් ඈත්වන අප ග්‍රාමයේ තානතරණියන් සියලු දෙනාව ඔබගේ ශ්‍රී රුධිරයට බාර කරමු. එම ශ්‍රී ලේවල බලයෙන් අප තානතරණියන්ගේ ජීවිතවල ඇතුළාන්ත වෙනසක් ඇති කරනු පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාළ මැනව. ආදර සහෝදර සහෝදරනි අපි අතරම ඉන්න පුළුවන් ජීවිතයේ හුඟක් ප්‍රශ්න නිසා යාඥාවට යොමු වෙලා නැතුව කර කියා ගන්න බැරිව විසඳුම් හොයන බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තුවක් නැහැ කියලා ජීවිතය අතහරලා දාපු බොහෝ දෙනෙක් ඉන්නත් පුළුවන්. මේ හැම දිනාටම අපේ යාඥා අවශ්‍යයි. අපි යාඥා කරමු අය වෙනුවෙන්. ඒ වගේම අපේ යාඥා බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා රෝගීන්. ඒ වගේම ජීවිතයේ නොඑක් අවදිවල ප්‍රශ්න තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැම දිනමත් ආදරෙන් මතක් කරලා යාඥා කරමු. ඒ අතරම අපගේ පෞද්ගලික ඕමනාපාකම් උදෙසාද යාඥා කරමු. මෙල්වා උසෑමිල්ලීමක්ම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩි වෙලා පණුරු පිදීමේ ගීතිකාවට සහභාගී වෙමු.
මගේ සිතේ සිහිනුවන මනාපේ පිළිගනු මැන සියලු ආදර සහෝදර සහෝදරනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමය ප්‍රශංසාවත් මැමැත්තන සඳහාද අපට තමන් වහන්සේ ශුද්ධ සභාවට බෙදෙන සඳහාද ඔබගේ ස්තුති ස්වාමීන් වහන්සේගේ යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටුම අපි යාඥා කරමු. සදාතන දෙවි පියාණනිය වහන්සේගේ පුත්‍රයන්න්ගේ දිව්‍යමය යාගයේ සමරුව වන මේ පරිශුද්ධ පිළිවෙත අපගේ ගැලවීමේ මහා සලකුණ බව අපි විශ්වාස කරමු. ඒ ඉන්නම දිව්‍ය අභිලාෂයෙන් නිතරම යෝග්‍ය පරිදි සහභාගී වීමට අපට වරම් දානය කරන ලෙස අවනතම වහන්සේගෙන් ඉල්ලා සිටිමු. පිටව ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේට මුකල සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය දුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බලි සදා දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාපන්ධකාරයේ ගැලී විසිරී වහන්සේගේ දරුකැල වහන්සේගේ පුත්‍රයන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට වහන්සේගේ පවුලමෙන් එක් රැස් කළසේක. මෙසේ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව පරිශුද්ධ ත්‍රිත්වයේ ඒකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය මෙන්ද ශුද්ධාත්මයන්ගේ මන්දිරය මෙන්ද මිහිපිට වහන්සේගේ කරුණා මහිමය පස්සන්නීය. ඒයින් අපි සුරසේනහා එක් වී වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සවිශුද්ධ ආසා පොළොවට වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රමාණ පාත්‍රවත් ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ආදර සහෝදර සහෝදරනි අපි හැමදෙනාම අපගේ අත් දෙක බැඳ ගනිමු. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සවිශුද්ධතාවය උපද වහන්සේමය. එන වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයේ මේ පණුරු පරිශුද්ධවත් කරමින පායද සිටිමු. අප එසේ යදුනි මේ පණුරු අපෝදේශා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයන් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දුන පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමිනය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමයෙන් පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාවස්දාව පොදේ සාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමී විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සමිදෝ කුන්දුනෝ සමිදෝ
එයින් පියාණන් වහන්සේගේ මරණද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානන්ද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වය සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුදු සභාව සිහිපත් කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති පොදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අප අගරාධ ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රාධ ගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමග එම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සනසන මැනව. මලානු දේශා යාඥා කරනු විශේෂ කුද්දගනි ස්ථානයේ දුක් විඳින ආත්මන සිහිකොට ඕනු දේශාද යාඥා කරමු. උත්ථානයේ බලාපොරොත්තු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කරේ විශ්වාසව ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකය වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයා අනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන කන්නිමරි උත්තමාවන්ද ශුදු ජුසේ මුනිදුන්ද භාග්‍යද අපෝස්තලවරුන්ද ජුසේවාස් මුනිදුන්ද ශුදු අන්තෝනි මුනිදුන්ද ශුදු සෙබස්තියන් මුනිදුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධ වන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. ඔවුන් හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණනි ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. නැගිට සිටිමු. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලවේ දිටු වේවා. අපගේ එදිනෙදා භෝජනය ආද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප වස්තාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතෙන් මුදාගත මැනව. ස්වාමීන් වහන්සේ යහපතෙන් මුදා ගන්නා මෙන්ද අපගේම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද පායද සිටෙමු. වහන්සේගේ කරුණාව පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේ බලයද මහින්ද සදාට වහන්සේගේ සාමයව සමග තබායමි මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් ගැන නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට සාමයද සමගියද දානය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ දහටම වැඩවසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපේ කෙනෙක් කෙනාට ඒ සාමය ප්‍රාර්ථනා කරන ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව්වන් දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව්වන් දේවාශපාලකයන්නි අපට සාමය ලබා ගැනීමට විනිශ්චය කරන ලැබීමත් වර්ධ කරනට හේතුවක් නොවේවා. වහන්සේගේ යහපත්කමින් මාගේ ශරීර සහ ආත්මයට ඒ ආරක්ෂාවක්ද ඖෂධයක්ද වේවා.
මෙන්න ක්‍රිස්තුන් වහන්සේ දේවාච බාලකයාණෝ ලොවේ පව්හරින තැනැන් වහන්සේ අජ බාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිසා වඩන්න මා සුදුස්සෙක් නොවෙමි. ඒ වචන පමණක් වදාළම නෙව එවිට මාගේ ආත්මය සුවන්නේය. ප්‍රදර සහෝදර සහෝදරන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබීමේදී ගරාදි වැට මත එක් අවස්ථාවක දන ගැසිය හැකි උපරිම සංඛ්‍යාව 5 දෙනෙකු පමණක් බව සලකන්න දුරස්ථමේ භාවයේ සුරකිමින් ඔබ පැමිණ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න.
ඉදිරියේ අපගේ දේශීය එමෙන්ම දියලගොඩ ග්‍රාමය එමෙන්ම මෙමිසම් පවුල ශුදෝ සෙබස්තියන් මුනුතුන්ගේ රැකවරණයට බාර කරමු. අපගේ දරු පවුල් සියල්ලක්ම මේ කොරෝනා වසංගත රෝගී තත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලමින් අපි මෙලෙස එක්සිත්ව යාඥා කරමු. අතිශුදු සේවක වූ සූරවීර ජේසු ක්‍රිස්තුමාන්ගේ සේනාධිපති වූ මෝක්ෂවාදී ශුදු සෙබස්තියන් මුනිදුනි වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන්ට සතුට සිතින් දෙවියන් නිසා ප්‍රාණය දෙන බවට තෙපුල් දේ ධෛර්ය සිත් කෙරෙව්වායින් ක්‍රිස්තු වේද විශ්වාසය රක්ෂාධිකාර යන නාමය ලැබ එම දෙවියන් නිසා තමා දෙවරක් මිතුනාසේ ඊතලවලින් ක්‍රූර වූ තද කස පහරවලිනුත් ප්‍රාණය පූජා කළා වේද මෝක්ෂ සම්පන්න ජීවිත පරිත්‍යාගී වූ ඔබට අප කරන යාඥාව නම් අපේ පාපවල් නිසා වාතය විසවීමෙන් ඉපදෙන සියලු වසංගත රෝගවලින් ගලවා ක්‍රිස්තියානි වේද විශ්වාසයේ සතුරු කරන යුද්ධවලින් ක්‍රිස්තියානි සේනාවල් ජයගෙන අන්තිමේ නිර්භීතව මෝක්ෂ සැතපීම ලැබෙන ලෙස පිහිටවුව මැනව ආමෙන්. අපි විශේෂ ආකාරයෙන් මේ මංගල්‍ය කාල සීමාව සම්පූර්ණයෙන්ම ශුදු සෙබස්තියන් මුනිදුන්ගේ රැකවරණයට බාර කරමු. විශේෂයෙන් සාමකාමී ලෙසින් අපිට මංගල්‍යයේ ප්‍රීතිය භුක්ති විඳින්නට අපගේ සෑම පවුලක්ම උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවාලන්නට කියා ඉල්ලමින් මෙලෙස යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කනක ස්වර්ගයේ පිළිපෙදිත වේවා. අපගේ දාභෝජන ප්‍රදානය කරනව අපට වර්ධ කරන අයගේ වැඩි අපකමා කරනාක් මේ අපගේ වැඩි කමා කරමනව පාපවස්ථාවන්ට අසුවීමට අපිට නැදී අයහපතින් අප මුදාගත මැනව. විභාග්‍යවන්ත දේවම්මගේ මධ්‍යස්ථ භාවය පතමින් මෙලෙස යාඥා කරමු. නමෝ මරිණී ප්‍රේපසාද පුර්ණවන්තේනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රීනගරණ ආශිර්වාදදී වහන්සේ ඔබගේ සිකුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලබාවමේ. සාන්ත මරිණී දේව මෑණියනි දනුත් අපේ මරණ වේලෙහි යාඥා කරනව ආමේන්. ශුදු සෙබස්තියන් මුනින්ද්‍රයාණනි අප නිසා යාඥා කරනව. ශුදු සෙබස්තියන් මුනින්ද්‍රයාණනි අප නිසා යාඥා කරනව. ශුදු සෙබස්තියන් මුනින්ද්‍රයාණනි අප නිසා යාඥා කරනව. ප්‍රියතර සහෝදර සහෝදරන් පෙරහැර ගමන් ගන්නා ලබනේ මාර්ගයේ ඔබට කොඩි සැරසිලි ඔබ විසින් සිදු කරනු ලබනවා නම් ඊවා අඩි 12ක් උඩින් දමන්නට කියලා සංවිධායක මණ්ඩලය විසින් ඉල්ලා සිටිනවා. අඩි 12ක උසින් එම කොඩිවැල් අදින්නට කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මෙන්ද ඔබ සමාශිර්වාද කොට සෑම අපුරන ඔබ ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
ලෝක ඇලුමට ආද වූ අප පාදයා කිතු සාගරේ රෝම මුනි දුනි නෑර රකිනු සෑමසෙත් පාලා ධම්මරිසිකර පෙම්ම දෙවිදුට ඉන්න නොම දින දින දීලා දද සුදුදා මුනිදු පුදා සැලිදිරි රන්නම් ගෙලෙහි දදා විවිධු රදා වදිමුවදා දල්වා පන්දම් පැතිරිතිලා අප සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ සාන්තගේ නාමයෙන් ආමෙන්. ජෙසපීටයි Yes, we die, Father.